මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය ජානක සුනෙත් බණ්ඩාර. හිමිකමක් නොමැති රජයේ ඉඩම් සඳහා දීමනා පත්‍ර. අවභාවිතයකින් තොරව භූමිතය සහනාධාරය ප්‍රතිලාභීන්ට. පාස්කෝ කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පූර්ණ විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බව රජය කියයි. පාස්කු ඉරිදා ප්‍රහාර පෙත්සම් විභාගය ජූනි මාසයේදී. ජගත් මානව හිමිකම් කවුන්සිලේ යෝජනාව ශ්‍රී ලංකා රජයට වාසි සහගත බව දෙමළ ජාතික සන්ධානය කියයි. ඉන්දිය රජය එකඟ වූ පරිදිම සීරම් ආයතනයේ එන්නත් මාත්‍රා සියල්ල ඉදිරියේදී දිවයිනට. තලේබාන් කැරලිකරුවන් ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කරගනු ඇති බවට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගෙන් අනතුරු ඇඟවීමක්. මේ ප්‍රවෘත්තිය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. නිරවුල් හිමිකමක් නොමැතිව රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල්වලට දීමනා පත්‍ර ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද ආරම්භ කෙරින. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් සෑම පවුලකටම නිරවුල් ඉඩමක හිමිකම සහතික කර දී තිබේ. ඉඩම් සංවර්ධන ආඥාපනතේ හා රජයේ ඉඩම් ආඥාපනතේ ප්‍රතිපාදනවලට යටත්ව සමස්ත දෙවයිනම ආවරණය වන පරිදි තෝරාගත් 20000කට පළමු අධීර යටතේ දීමනා පත්‍ර පිරිනමේ. ගොවිතැන්ෙන් ජීවත් වන අඩු ආදායම්ලාභීන් කෙරෙහි මෙහිදී ප්‍රමුඛ අවධානය යොමු කෙරේ. ඔවුන්ට ඉඩම්වල හිමිකම පැවරීමෙන් ආදාය මට්ටම ඉහළ නංවා ගැනීමට ඍජු බලයක් සැපීම රජයේ අරමුණයි. දීමනාපත්‍රලාභීන්ට සිය ඉඩම් නිවසක් තනා ගැනීම කෘෂිකාර්මික අවශ්‍යතා විනත් භෝග වගා සහ ව්‍යාපාර කටයුතු සඳහා යොදා ගැනීමට හැකිය. ජනාධිපතිවරයාගේ ප්‍රධානයක් වන දීමනාපත්‍රය සින්නක්කර ඔප්පුවක් ලෙසද සැලකේ. දීමනාපත්‍රලාභීන්ට එය ඇපයට තබා බැංකු ණයක් ලබා ගැනීමට හැකිය. මේ වසර අවසන් වීමට පෙර හිමිකම් පත්‍ර ලක්ෂයක් ප්‍රදානය කිරීම අරමුණ බව ජනාධිපතිතුමා පවසයි. ගම සමග පිළිසඳරක් යටතේ ගම්වලට ගියාම ගම්වල ජනතාව ඉල්ලපු ප්‍රධාන දෙයක් තමයි මේ සින්නක්කර ඔප්පුවක් ලබා දෙන්න කියලා. සමහර අයගේ මතයක් තිබුණා මේ ඔප්පුව අරගත්තයින් පස්සේ ඒගොල්ලෝ ඒවා විකුණනවා කියන එක. නමුත් දැන් ජනතාව එහෙම ඉඩම් ආපහු විකුණන්නේ නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ භුක්තිය සඳහා මේවා පාවිච්චි කරන්නේ. ඉතින් අද මේ ඉඩම් කච්චේරිදී තියලා තෝරාගත්ත මේවා අවුරුදු ගණනාවක් බදු හැටියට පාවිච්චි කරපු ඉඩම්. ඒවා දැන් එයාට ජනාධිපතිවරයාගේ දීමනා පත්‍රයක් හැටියට බාර දෙනවා. එතකොට ඒගොල්ලෝ ඒක සින්නක්කර ඔප්පුවක් වශයෙන් වෙනවා. එතකොට එයාට ඒක දිගටම භුක්ති විඳින්න පුළුවන්. මේවා බැංකුවකට තියලා ණයක් ගන්නත් පුළුවන්. එතකොට මහවැලි යටතේ අමාත්‍යාංශය වෙනමම ඒ ඔප්පුත් අද ලබා දෙන. මේ කාර්ය ඉතාමත්ම වැදගත් ජනතාවට අපි පොරොන්දු වෙච්ච කාර්යයක්. එතකොට දැනට 20000ක් විතර අත්සන් කරලා තියෙනවා. ලක්ෂයකට වඩා වැඩි ඔප්පු ප්‍රමාණයක් මේ අවුරුද්ද තුලදී අපි ජනතාවට ලබා දෙන්න මේ වැඩසටහන කරගෙන යනවා. පාස්කු ඉරිදා ප්‍රහාර විමර්ශන ජනාධිපති කොමිෂන් වාර්තාව පිළිබඳව සැඟවීමට කිසිවක් රජයට නැතැයි ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා කියයි. ඒ සම්බන්ධයෙන් රජයේ පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කරයි. එම වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවේ සභාගත කර තිබේ. ඒ සම්බන්ධයෙන් දින 3ක විවාදයකට රජය කැමැත්ත පළ කළ අතර එම විවාදය ලබන බදාදා ආරම්භේ. අද පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා පැවසුවේ අතීතයේ ඇතැම් කොමිෂන් වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවුනද වත්මන් රජය එසේ කටයුතු නොකරන බවයි.
ප්‍රහාරය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර මෙම වාර්තාව සකස් කර තිබේ. ප්‍රහාරයට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ශක්තිමත් අඩිතාලමක් එමගින් සකස් වී ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය. සමහර නිර්දේශ ක්‍රියාත්මක කිරීම අසීරු වන එක අපි අවංකව කියන්න ඕනේ. යම්කිසි අභිමතයක් රජයට තියෙනවා මේ සම්බන්ධයෙන්. විශේෂයෙන්ම බොදුබල සේනා සංවිධානය සම්බන්ධ නිර්දේශය ක්‍රියාත්මක කිරීම අසීරුයි. ඒ පිළිබඳ රජයේ එකඟත්වයක් නැහැ. බොදුබල සේනා සංවිධානය තහනම් කිරීමෙන් හොඳක් වෙයි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඉතින් ඒ නිර්දේශය ක්‍රියාත්මක කිරීමට රජයේ එකඟත්වයක් නැහැ. හැබැයි සෙසු නිර්දේශ ක්‍රියාත්මක කිරීම සුදුසුයි ප්‍රයෝජනවත්. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අධ්‍යාපනය සම්බන්ධයෙන් ඒ කොමිෂන් සභාවේ සඳහන් වන කරුණු. මොහොත විස්තර සහිත අධ්‍යාපනය ගැන සඳහන්. ඒ පිළිබඳව ගත යුතු පියවර කවරේද කියන එක. පාස්කුවරිදා ප්‍රහාරය පිළිබඳව දිගින් දිගටම තොරතුරු ලැබෙද්දී ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් පැවති රජය ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම බහරගත යුතු බව මාධ්‍ය හමුවට එක් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් මහතා පැවසීය. ඒ සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණේ නායකයන්ට වගකීම් පැවරීමෙන් සමගි ජන බලවේගයේ බංකොලොත් භාවය මනාව ප්‍රදර්ශනය වන බවද ඔහු සඳහන් කළේය. පාස්කු ප්‍රහාරය සිදුවන්නේ 2019 අප්‍රේල් මාසේ 21 වනදා. නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ රටේ දේශපාලන ජයග්‍රහණය වාර්තා කරන්නේ ඊට වසරකටත් කලින් 2018 වර්ෂයේ පෙබරවාරි මාසේ 10 වෙනිදා පැවති පළාත් පාලන මැතිවරණයේදී. ඒ පළාත් පාලන ඡන්ද විමසීම් 340න් 239ක් ජයග්‍රහණය කළා. ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ කියන මේ සියලු ප්‍රධාන පක්ෂ වලට එරෙහිව තනිව නැගී සිටිමින් මේ සන්දානයක් හැටියට අපි ඔවුන් සියලු දෙනා එක මිටට තියලා පරද්දලා 239ක් පළාත් පාලන නායකයන් ජයග්‍රහණය කරලා මේ රටේ මීළඟ රජය පිහිටවන්නේ අපි, මීළඟ ජනාධිපතිවරයා පත් කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් කියන ඒ නියත තීන්දුව මේ රටේ ජනතාව විසින් මේ රටට ලබා දීලා තිබිච්ච යුගයක තමයි මේ පාස්කු ප්‍රහාරය සිදු වෙන්නේ. පාස්කුවරිදා ප්‍රහාරයට වගකිය යුත්තන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියයි. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයා වෙත කරුණු ඉදිරිපත් කර තිබේ. පසුගිය රජයේ සමයේ පත් කළ තේරීම් කාරක සභාවෙන් සාධාරණයක් ඉටු නොවූ බවට ඇමතිවරයා චෝදනා කරයි. ඒ තේරීම් කොමිටිය බාර කොමිටියේ හිටියේ රවුෆ් හකීම්ලා වාඩිලා ප්‍රධාන මේසේ. රවුෆ් හකීම්ලාට තිබිච්ච ප්‍රධාන චෝදනාව තමයි මේ ත්‍රස්තවාදියෙක් එකට පින්තූර ගහගෙන තමන්ගේ පක්ෂය නියෝජ්‍ය කරපු සමාජික. ඊයන ජනතා විමුක්ති පෙරමුණේ සමාජික. ප්‍රධාන චෝදනාව ඊබ්‍රාහිම් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවේ අපේක්ෂකයා. ජනතා විමුක්ති පෙරමුණට විශාල වශයෙන් මුදල් දුන්නා. ඊබ්‍රාහිම්ගේ දරුවෝ ටික ගිහිල්ලා බෝම්බ පත්තු කරද්දී ඒව ගැන හොයන්න ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු වාඩිලා ඉන්නවා පාර්ලිමේන්තුවේ. පහුගිය ආණ්ඩුවේ කිරුවේ මාධ්‍ය සංදර්ශන. කතා පිටපතක් හදනවා. කතන්දරයක් හදනවා. වාඩි වෙනවා. හොරකම් කරපු විදියක් ඒගොල්ලෝ හදා ගන්නවා. මාධ්‍යට ඇවිල්ලා වාඩි වෙලා එන සතිය අහවලා ගන්නවා. එයා කරපු වැරදි මේවා එන සතිය අහවලාව ගන්නවා. දැක්කනේ කොහොමද මැටි අමතුරු කෙරුවේ කියලා කාලේ. කොහොමද රංජන රාමනායකට තිබුණ බලය මේ නළුවට. ප්‍රකාශයක් සටහන් කර ගැනීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. පාස්කුවරිදා ප්‍රහාරය සිදු කළ පුද්ගලයන් සහ ඔවුන්ට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව ඔහු පසුගියදා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව මෙම දැනුම් දීම සිදු කර තිබේ. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද මන්ත්‍රීවරයා නොපැමිණි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. අබේසිංහ මහතා කර ඇති ප්‍රකාශය සාවද්‍ය බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර තිබේ. දෙපාර්තමේන්තුව මේ වන විට ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කරයි. 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 109/6 වගන්තිය අනුව නිවේදනයක් යවා තිබෙනවා. ඒ අනුව හෙට දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට දන්වා තිබෙනවා. ඒ වගේම මේ සිද්ධිය සම්බන්ධයෙන් අද දිනේදී නිශ්ශංක සේනාධිපති නැමැති අය විසින් තවත් පැමිණිල්ලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙනවා. එම පැමිණිල්ලේද සඳහන් වන්නේ මෙම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්
මෙහි සඳහන් කරුණු සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කරන ලෙසයි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම නිවේදනය නිකුත් කර තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ජූනි මාස 7, 8, 9 යන දිනවල පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දුව කළේය. ඇතැම් වග උත්තරකරුවන්ට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බලූ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව මගින් චෝදනා එල්ල වී තිබේ. ඒ අනුව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ ඉල්ලීමක් පිළිගත් අධිකරණය පෙත්සම් විභාගයේ කල් දැමීය. පෙත්සම් විභාගය අද සිට දින 3ක් පැවැත්වීමට නියමිතව තිබින. පාස්කු ඉරිදින ප්‍රහාරයෙන් තුවාල ලැබූ සහ මියගිය අයගේ ඥාතීන් කතෝලික පූජකවරු ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව 12ක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබින. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයේ සමග සහයෝගයෙන් කටයුතු කරන බව ඒ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. පක්ෂය පුළුල් ජනතා ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගමන් කරමින් සිටී. පක්ෂ මූලස්ථානයේ අද පැවති කාන්තා දින සැමරුම් වැඩසටහනකට සහභාගී වෙමින් තව දුරටත් අදහස් දැක්වූ ඒ මහතා ආණ්ඩුව සමග සහයෝගයෙන් කටයුතු කිරීම ආණ්ඩුව සමග එකට සිටීම විශේෂම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් කරන්න පක්ෂයේ වැඩපිළිවෙලේ යන බාධාවක් නොවේ. දේශපාලන ව්‍යාපාරයේ සිටින ගුණාත්මකව ඔබ කාන්තාවන් විදියට මේ සංවිධාන ශක්තිමත් කරන්න ජනතාව අතරට යන්න දැනුවත් බව. ඒ ජවය ඔබට තිබෙනවා, ඒ ශක්තිය ඔබට තිබෙනවා. ඒ අපේක්ෂාව, අදිෂ්ඨානය සහ ආත්ම ශක්තිය සහ ආත්ම ධෛර්යය තුළ ඔබේ කැපවීම අවශ්‍යයි. අද තුන්වෙනි බලවේගයක් කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මීනකට අඩුම වශයෙන් කොහොමද දෙවෙනි බලවේගයේ බවට මේ රටේ පත් කරගන්නේ කියන්නේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. People's Bank Digital Banking නියම නිදහසකට. යලිත් ප්‍රවෘත්ති. රටවල් පහක් ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇති යෝජනාව පරාජයට පත්වීමට වැඩි ඉඩක් ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියයි. රටවල් රැසක් ශ්‍රී ලංකා රජයට පක්ෂපාතීව ක්‍රියා කිරීම ඊට හේතුවයි. යෝජනාව පරාජය වුවහොත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිදු ජාත්‍යන්තර අධීක්ෂණයක් සිදු නොවන බව යාපනයේ අද පැවති ජාත්‍යන්තර කාන්තා දින උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණයක් හමුවට ඉදිරිපත් කිරීමට නම් කරුණු 3ක් ඉටුවීම අවශ්‍ය වෙයි. අදාළ රට රෝම ප්‍රඥප්තියට අත්සන් තබා තිබීම පළමු කරුණයි. එසේ නොමැතිනම් ශ්‍රී ලංකාව යෝජනාවට එකඟ වීම අවශ්‍යය. එය කිසිසේත් සිදුවිය හැක්කක් නොවේ. තුන්වැන්න ආරක්ෂක මණ්ඩලය යෝජනාවක් සම්මත කර ගැනීමයි. එහෙත් ශ්‍රී ලංකාවට පක්ෂපාතී රුසියාව සහ චීනය නිෂේධ බලය පාවිච්චි කළහොත් එයද සිදු නොවේ. ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් සම්මත නොවී කිසිවක් කළ නොහැකිය. මේ නිසා වර්තමාන යෝජනාව දෙස බැලීමේදී එය සම්මත වේදැයි සැකසහිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මහතා කියයි. යෝජනාව පරාජය වුවහොත් තම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජාත්‍යන්තර වේදිකාවක් අහිමි වන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන මුස්ලිම් ජනතාවගේ සිරුරු ආදාහනය කිරීම පිළිබඳ ගැටලුව ජිනීවා යෝජනාවලියට ඇතුළත් කිරීමට උත්සාහ ගත්තේ මුස්ලිම් රටවල සහයෝගය ලබා ගැනීමට බවද සඳහන් කරයි. වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් කිරීම ඉලක්කයේ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසෙල ගුණවර්ධන මහතා කියයි. මේ වන විට 7,20,000 ඉක්මවන සංඛ්‍යාවක් එන්නත් කර අවසන්ය. ලෝක සෞඛ්‍ය සංවිධානය කොවැක්ස් පහසුකම යටතේ වූ එන්නත් 2,50,000ක් මෙරටට ලැබුණු බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය. මෙරට වැඩිම කොරෝනා ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වන්නේ වයස අවුරුදු 30ත් 60ත් අතර පිරිස වෙතිනි. වයස අවුරුදු 60ට වැඩි පිරිසෙහි ආසාදිතයන් අඩුවද මියන සංඛ්‍යාව ඉහළ මට්ටමක පවතී. ඒ අනුව වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනා එන්නත් කිරීමට රජය තීරණය කළේය.
කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල ආසාදිතයන් වැඩි සංඛ්‍යාවක් වාර්තා වූ ග්‍රාම සේවා වසම් කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දී තිබේ. ඉදිරියේදී සියලු දිස්ත්‍රික්කවලදී එන්නත් කිරීම සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය. එම නිසා එන්නත නොලැබුණු ඇති බවට කිසිවකු හෝ බියක් ඇති කරගත යුතු නැතැයි ඔහු අවධාරණය කළේය. එන්නත ගැනීම සඳහා පෝලිම්වල තෙරපීමෙන් වළකින ලෙසත් පෝලිම්වලදී වයස අවුරුදු 60ට වැඩි අයට ප්‍රමුඛත්වය දෙන ලෙසත් ඔහු ඉල්ලා සිටී. ඉන්දිය රජය එකඟ වූ පරිදිම සීරම් ආයතනයෙන් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා සියල්ල ඉදිරියේදී ලැබුණු ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා කියයි. සීරම් ආයතනය ඒ බව තහවුරු කර තිබේ. ජාතික ගුවන්විදුලියට අදහස් දැක්වූ සභාපතිවරයා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ඉන්දියාවේ සීරම් ඉන්ස්ටිටියුට් කියන ආයතනයේ නිෂ්පාදනය කරපු ඇස්ට්‍රාසෙනිකා වැක්සින් එක ලබා ගැනීම සඳහා ඉන්දියානු රජයේ මැදිහත් වීමෙන් අධිකරු ජනාධිපතිතුමාගේ ඉල්ලීම නිසා ඔවුන් අපිට ආධාර වශයෙන් ලක්ෂ 5කුත් එතෙන් සිට තව මිලියන 1.5ක ප්‍රමාණයක් දීමට එකඟ වුණා ඉන්දියානු රජය. ඒ අනුව මේ වන විට ආධාර වශයෙන් ලැබිච්ච ලක්ෂ 5ත් ඇනෝම් කරලා ගෙන ආපු ලක්ෂ 5කුත් ලැබිලා තියෙනවා. ඒකට ඊළඟට තුරු ඇනෝම් ලැබීමට තියෙන්නේ අපිට මාර්තු මාසයේ සහ අප්‍රේල් මාසයේ. අපි දැක්කා මේ පුවත්පත්වල වාර්තා පළ වෙනවා සීරම් ආයතනය විසින් මේ එන්නත් රටවලට ලබා දීම නතර කිරීම සඳහා යවන ලද ලිපියක්. නමුත් අපි බොහොම පැහැදිලිව මේ එන්නත් ගෙන්වා ගැනීම කරේ ඍජුවම ඒ ආයතනය සමග නෙවෙයි ඉන්දියානු රජය සමගයි. එතකොට ඉන්දියානු රජයේ අපනයනය කිරීමේ බලපත්‍රවත් තමයි සීරම් ආයතනය විවිධ රටවල මේ එන්නත යවන්නේ. එතකොට ඉන්දියා රජය බොහොම පැහැදිලිවම අපිට පොරොන්දු වෙච්ච ඒ එන්නත් ප්‍රමාණය ලබා ගැනීම සඳහා කටයුතු කරන බව ඍජුවම දැනුම් දීලා තියෙනවා. ඒක සීරම් ඉන්ස්ටිටියුට් ඒ ආයතනය විසින් උත්සාහ කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ විවිධ මතිමතාන්තර ඇතිව සිටීමෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. අවශ්‍ය එන්නත් සියල්ල ලබා ගැනීම සඳහා ඒ අවශ්‍ය අපි සාමාන්‍යයෙන් කරන ලද ක්‍රමවේදය දිගටම ඉදිරියට ගෙන යනවා. ලුණු භාවිතය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ ජාත්‍යන්තර සතිය අදින් ආරම්භ විය. ලුණු අඩුවෙන් රස වැඩියෙන් යන්න එහි තේමාවයි. එක් පුද්ගලයෙකු සඳහා දිනකට නිර්දේශිත ලුණු ප්‍රමාණයමින් 2-3 ගුණයක් වැඩිපුර පරිභෝජනය කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රබල සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි. ශ්‍රී ලංකාවේ සිදුවන මරණවලින් 83%කටම හේතුව බෝ නොවන රෝග වේ. ඉන් 34%ක් හෘදය හා රුධිර වාහිනිය සම්බන්ධ රෝග තත්ත්ව නිසා ඇතිවේ. අධික රුධිර පීඩනය, හෘදයාබාධ හා ආඝාතය මෙම මරණවලට හේතුවයි. අධික රුධිර පීඩනය ඇතිවීමට ප්‍රධාන හේතුව ලෙස අධික ලුණු භාවිතය හඳුනාගෙන තිබේ. ලෝක කාන්තා දිනය වෙනුවෙන් සංවිධාන කළ අම්මාවරණයේ ප්‍රසංගය අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ එම මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද පස්වරුවේ පැවැත්වින. පරිවා සහ ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව කාන්තා හා ළමා සංවර්ධන පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය එය සංවිධාන කර තිබින. පොලිතින් මල් මාලා වෙනුවට කතරගම පූජා භූමියේ ස්වභාවික මල් වලින් සහ තෙල් කඩදාසි වලින් සැකසූ මල් මාලා භාවිත කිරීම අනිවාර්ය කරේ. ලබන 22 වෙනිදා සිට එය ක්‍රියාත්මකයි. පොලිතින් මල් මාලා නිසා දැඩි පාරිසරික ගැටලු මත වී තිබේ. වාර්ෂිකව කතරගම පුදුබිමට පැමිණෙන බැතිමුතුන්ගේ සංඛ්‍යාව ලක්ෂ 30 ඉක්මවයි. ඔහු පොලිතින් මල් මාලා ලක්ෂ 10කට අධික සංඛ්‍යාවක් මෙලදී ගනිති. ඒ අනුව කතරගම පූජා භූමියට මුදා හැරෙන පොලිතින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 20000කට වැඩිය. පොලිතින් මල් මාලා නිෂ්පාදනය කරන පවුල් 300ක් පමණ කතරගම පුදුබිම ආශ්‍රිතව සිටිති. ඔවුන් ස්වභාවික මල් මාලා සහ තෙල් කඩදාසි මල් මාලා සෑදීමට උනන්දු කෙරෙනු ඇත. පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන ගෘහාශ්‍රිත සත්වපාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා අද වැඩබාර ගත්තේය. මීට පෙර ඔහු ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විය. ඒ මහතා සෞඛ්‍ය සේවයේ වසර 34ක හා සෞඛ්‍ය පරිපාලන සේවයේ අවුරුදු 24ක පළපුරුද්දක් ඇති අයෙකි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තනතුරු රැසක් ඔහු දරා තිබේ.
මීළඟට ප්‍රමුඛ පුවත. විවාහ අධ්‍යාපන නිවාස මේ ඕනෑම පර්සනල් ලෝන් එකක් පැය 24න් ලබා ගන්න. People's Bank Digital Banking සමග එක්වන්න. People's Bank Digital Banking නියම නිදහසකට. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. භූමිතෙල් සහනාධාරය ප්‍රතිපූර්ණය කිරීම සහ බොරතෙල් සඳහා වන වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන බද්ධ නැවත සකස් කිරීම සඳහා පත් කළ ඇමති මණ්ඩල අනුකමිටුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේ අද පළමු වරට රැස්විය. භූමිතෙල් සහනාධාරය අවභාවිතයකින් තොරව ඍජුව ගොවීන්ට හා ධීවරයන් ඇතුළු ඉලක්කගත ප්‍රතිලාභීන්ට සැපීමේ හැකියාව සොයා බලන ලෙසත් ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් අගමැතිවරයා ඒදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්තියේ හඬ අවධානය පිණිසයි. යටියන්තර නගරයේ සිට පොලිස් ස්ථානය දක්වා ගරාගොඩ මාර්ගයේ රාත්‍රී කාලයේ දැඩි අඳුරේ පවතින බවට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා නැගේ. කැලණි ගඟ හරහා ඉදිකළ පාලමක්ද එම මාර්ගයේ පවතී. දෛනිකව වාහන රැසක් එම මාර්ගයේ ගමන් කරයි. මාර්ගය අඳුරේ පැවතීම හේතුවෙන් රාත්‍රී කාලයේ එහි ඇත්තේ දැඩි අනුතුරුදායක තත්වයකි. මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු කළ යුතු බව ප්‍රදේශවාසීහු පවසති. යටියන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමනි මේ ඔබේ කඩිනම් අවධානය පිණිසයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ඇමරිකානු හා නේටෝ හමුදා ඇෆ්ගනිස්තානින් නිවත්වීමෙන් පසුව තලේබාන් කැරලිකරුවන් එහි සිය බලය තහවුරු කරගනු ඇතැයි ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් මහතා අනතුරු අංගවයි. ඇෆ්ගනිස්තාන ජනාධිපති අශ්රෆ් ගානි මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ඒ බව සඳහන් කර තිබේ. ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පාලන සමයේ තලේබාන් කැරලි සංවිධානය සමග ඇති කරගත් එකඟතාවට අනුව ඇෆ්ගනිස්තානයේ දැන රඳවා ඇති සියලු ඇමරිකානු හමුදා ලබන මස අගභාගය වන විට ඉවත් කර ගැනීමට අපේක්ෂිතයි. එහෙත් වත්පත් ජනාධිපති ජෝ බයිඩන් මහතා පසුගිය ජනවාරි මාසයේ පැවසුවේ තලේබාන් සංවිධානය සමග ඇති කරගත් සාම ගිවිසුම යලි සලකා බලන බවයි. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය ලබන මස 6 වෙනිදා පැවැත්වේ. මැතිවරණය සඳහා භාරතීය ජනතා පක්ෂය හා කොංග්‍රස් පක්ෂය ප්‍රාන්තයේ ප්‍රාදේශීය පක්ෂ සමග දැනටමත් සන්ධානගත වී තිබේ. කරුණානිධි හා ජයලලිතා ජයරාම් යන මහත්මයාත්මින්ගේ අභාවයෙන් පසුව එම ප්‍රාන්තයේ පවත්වන පළමු මැතිවරණයද මෙයයි. ප්‍රවීණ සිනමා නළු කමල් හසන්ගේ මක්කල් නිදි මයියම් පක්ෂයේද තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය සඳහා තරගවදී. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් මාර්තු 1 වෙනිදා සිට මාර්තු 15 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි. අපේම තැනකින් අපේම දෙයක්. CIB. භාණ්ඩ රැසක මිල පහත හෙළමින් පාරිභෝගිකයාට සහන සැලසීමට රජය සකස් කළ වෙළඳ ප්‍රතිපත්තිය ජනතාවගේ ඇගීමට ලක්වනවා. ජනවාරි මාසයට වඩා භාණ්ඩ 27ක මිල මේ වන විට පහත හෙලා තිබෙනවා. කොවිඩ් අර්බුදය නිසා මතුව ඇති ආර්ථික අර්බුද මැද්දේ වුවත් ජනතාවගේ යහපත වෙනුවෙන් රජය කැප වී සිටිනවා. ඉදිරියටත් පාරිභෝගිකයා ආරක්ෂා කරමින් නව නිෂ්පාදකයින් දිරිමත් කරමින් ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම සඳහා රජය පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා. අපි රජයේ විසින් මැදිහත් වෙලා ජනවාරි මාසයේ තිබුණ මිලට වඩා අඩු මිලට භාණ්ඩ වර්ග 27ක් රට පුරාම සතු සහ සම්පකාර ව්‍යාපාරය අරා බෙදා හැරීම ඉතාම සාර්ථකව කෙරුවා. දැන් මේ තත්ත්වය විපක්ෂයේ අය බලාපොරොත්තු වුණා පෙබරවාරි මාසයෙන් මේක කඩාගෙන වැටෙයි කියලා. ඒක කඩාගෙන වැටුන්නේ නැහැ. මොකද උදාහරණයක් විදිහට අපි
ඕස්ට්‍රේලියන් රතු පරිප්පු කිලෝවක් රුපියල් 165 මිනට සතොස්ස සහ සම්පකාරවල සෑම වෙළඳසැලකම තිබෙනවා. ඊළඟට නාඩු සහල් කිලෝවක් රුපියල් 96ට, කැකුළු හාල් කිලෝවක් රුපියල් 93ට සහල් කියන අත්‍යවශ්‍ය භාණ්ඩය හැම සතොස්සකම කිසිම අඩුවකින් තොරව තිබෙනවා. කුකුළු මස් කිලෝවක මිල පරිභෝග අධිකාරිය නියම කරලා තියෙන්නේ 430යි. මේ හැම වෙළඳසැලකම අලෙවි වෙන්නේ 400ක. කිරිපිටි ග්‍රෑම් 480 තියෙන්නේ රුපියල් 380ට. මිල 355ට මේ වෙළඳසැල් වල තියෙනවා. හාල් මැස්සෝ කිලෝවක් තිබුණේ රුපියල් 700ට, 575ට තායිලන්ත හොඳ හාල් මැස්සෝ තිබෙනවා. ඊළඟට සීනි කිලෝවක් රුපියල් 99ට අලෙවි කරනවා. රුපියල් 135ට තිබුණ තේ ග්‍රෑම් 100ක් රුපියල් 95ට තියෙනවා. මුළු ලෝකෙම සැපියුම් ක්‍රියාදාමයේ කඩා වැටිලා තියෙන අවස්ථාවක ඊට අමාරුවෙන් තමයි රජය මිල ස්ථායීකරණ වැඩපිළිවෙලට ඇවිල්ලා තියෙන්නේ. ඒක මෙතෙක්කල් ආණ්ඩුවක් අනුගමනය කරපු ක්‍රමවේදයට වඩා සම්පූර්ණයෙන් වෙනස් ක්‍රමවේදයක් තුලින් තමයි කරලා තියෙන්නේ. ස්වජාතික නිෂ්පාදකයන් සහ ඍජු ආනයනකරුවන් සමග ඉදිරි විනිමය ගිවිසුමක් අත්සන් කරලා තමයි මේ පෙබරවාරි මාර්තු අප්‍රේල් කියන මාසවල මිල ගණන් ස්ථාවර කරලා තියෙන්නේ අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩවල. පෙරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් මාර්තු 1 වෙනිදා සිට මාර්තු 15 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි. අපේම තැනකින් අපේම දෙයක්. CIB. ක්‍රීඩා පුවත්. මෙරට ක්‍රීඩා සමාජවල කාන්තා නියෝජනය හෙළනැං වේ. ඉදිරියේදී ක්‍රීඩා සමාජවලට නිලධාරීන් පත් කිරීමේදී කාන්තාවන්ටද වැඩි අවස්ථාවක් සලසන්නේ ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා ඉල්ලීමක් කරයි. පුහුණුකරුවන් පත් කිරීමේදීද කාන්තාවන්ට වැඩි අවස්ථාවක් සලසා දීම අරමුණයි. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ලේකම්වරයා මෙම කරුණු සඳහන් කළේය. මේ වසර වෙනුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සංවිධානය කරන ක්‍රීඩා සම්මාන ප්‍රදානෝත්සවය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා එම හමුව කැඳවා තිබෙන. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. නව තාක්ෂණ ව්‍යවසායකයන් ඉලක්ක කරගත් ස්ටාර්ට්අප් SL.lk ජාතික නිල වෙබ් අඩවියේ මේ වන විට නව තාක්ෂණ ව්‍යාපාර 400කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා sannivedana තාක්ෂණ නියෝජිත ආයතනය පවසයි. ශ්‍රී ලාංකික නව තාක්ෂණ ව්‍යාපාර ආයෝජකයන් හා ව්‍යාපාර පාරිශ්‍රකරුවන් සියල්ල එක් වේදිකාවකට ගෙනීමේ අරමුණින් මෙම වෙබ් අඩවිය ආරම්භ කෙරින. මෙම ව්‍යාපාරිකයන් දිරිමත් ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රාජ්‍යාංශයට අවශ්‍ය සැපයීම් ටෙන්ඩර් අවස්ථා වෙබ් අඩවියේ ලියාපදිංචි නව තාක්ෂණ ව්‍යාපාරවලට ලබා දෙන්නයි මුදල් අමාත්‍යාංශය සියලු රාජ්‍ය ආයතනවලට දැනුම් දී තිබේ. තාක්ෂණ ව්‍යවසායකයන්ට නොමිලේ මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට හැකිය. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක් ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව. ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරමන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය යුතුකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ශනීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. ගාල්ල දිස්ත්‍රික්කයේ වාර්ෂික දියරකිරි නිෂ්පාදනය ලීටර් 1 කෝටි 50 ලක්ෂය දක්වා ඉහළ නැංවෙයි. දකුණු පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඒ සඳහා මූලික වී ක්‍රියා කරයි. ව්‍යාපෘති 7ක් සඳහා එය ක්‍රියාත්මක කරනු ඇත. කිරිගව ගොවිපළ දිරිගැන්වීම, සංවර්ධනය හා අභිජනන ගොවිපළ ඇති කිරීම ඒ අතර වෙයි.
කිරිකව ගොවිපළ සංවර්ධනය සඳහා රුපියල් 50,000 සිට රුපියල් 80,000 දක්වා සත්ව අභිජනන ගොවිපළ 5ක් පිහිටවීම සඳහා රුපියල් ලක්ෂ බැගින්ද මූල්‍ය ආධාර ලබා දෙයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන් ණය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මධ්‍යම සබරගමුව දකුණ වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසිද ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරේ. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbcnews.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දීමට හැකිය. යලි සිරස්තල. හිමිකමක් නොමැති රජයේ ඉඩම් සඳහා දීමනා පත්‍ර. අවභාවිතයකින් තොරව භූමිතෙල් සහනාධාරය ප්‍රතිලාභීන්ට. පාසුක කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පූර්ණ විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරන බව රජය කියයි. පාසුකිරිදා ප්‍රහාර පෙත්සම් විභාගයේ ජූනි මාසයේදී. ජගත් මානව හිමිකම් කවුන්සිලේ යෝජනාව ශ්‍රී ලංකා රජයට වාසි සහගත බව දෙමළ ජාතික සන්ධානය කියයි. ඉන්දිය රජය එකඟ වූ පරිදිම සීරම් ආයතනයේ එන්නත් මාත්‍රා සියල්ල ඉදිරියේදී දිවයිනට. තාලිබාන් කැරලිකරුවන් ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කරගෙන බවට ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගෙන් අනතුරු ඇඟවීමක්. අපේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අද රාත්‍රී 9ට. සන්ධ්‍යා ප්‍රවෘත්ති සමාප්තයි.